ආදරණීය දරුවනේ ජීව විද්‍යාව ගැටලු 5000ක් සාකච්ඡා කිරීමේ වැඩපිළිවෙලේ 13 වන ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස සමගයි ඔබ මේ එකතු වන්නේ. ඉතින් මේ වන විට අපි ප්‍රශ්න පත්‍ර 12ක් පූර්ණ ලෙස සාකච්ඡා කරලා ඉවරයි. ඒ වගේම 13 වන ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසත් ඔබ වෙත ගෙන ආවා. දැන් එහි දෙවන කොටසයි මේ සාකච්ඡා කරන්නේ. අපි එහෙනම් ප්‍රශ්න වලට යමු. 26 වන ප්‍රශ්නය. පහ කිරීම යනු කුමක්ද? දැන් ජීර්ණය නොකළ ආහාර ද්‍රව්‍ය දේහෙන් ගුද මාර්ගයෙන් බැහැර කරනවට ඉවත් කරනවට තමයි අපි කියන්නේ පහ කිරීම කියලා. ඉතින් අපිට කෙලින්ම පිළිතුර ලියන්න පුළුවන්. ජීර්ණය නොකළ ආහාර ද්‍රව්‍ය දේහයෙන් බැහැර කිරීම ජීර්ණය නොකළ ආහාර ද්‍රව්‍ය දේහයෙන් බැහැර කිරීම තමයි පහ කිරීම කියලා අපි අදහස් කරන්නේ. එමුන අපි 27 වන ප්‍රශ්නයට යමු වෙමු. උපස්තර බුදින්නන්ගේ භෝජන යාන්ත්‍රණයේ සැකෙවින් ලියන්න. දරුවනේ උපස්තර බුදින්නන් කියන්නේ තමන් වාසය කරන ආහාරය මත හෝ ආහාරය තුල ජීවත් වෙමින් ඒ ආහාර ප්‍රභවය අනුභව කරන ජීවීන්. තමන් ජීවත් වන ආහාරය මත හෝ ආහාරය තුල වාසය කරමින් ඒ ආහාර ප්‍රභවය අනුභව කරන ජීවීන්ට තමයි උපස්තර බුදින්නන් කියලා කියන්නේ. එතකොට ඒක තමයි අපිට ලියන්න තියෙන්නේ. අපි ඒක ලියමු. ජීවීන් තමන් ජීවත් වන ආහාරය මත හෝ ආහාරය තුල සිටමින් එම ආහාර ප්‍රභවය අනුභව කරන භෝජන යාන්ත්‍රණයයි. ජීවින් තමන් ජීවත් වන ආහාරය මත හෝ ආහාරය තුල වාසය කරමින් ජීවත් වෙමින් එම ආහාර ප්‍රභවය අනුභව කරන භෝජන යාන්ත්‍රණය තමයි දරුවනේ උපස්තර බුදින්නන්ගේ භෝජන යාන්ත්‍රණය කියලා කියන්නේ. දැන් විශේෂයෙන්ම අපිට මෙහිදී මතක් කරන්න පුළුවන් කොලකන දලඹුවා. එයා ශාක පත්‍ර මත ජීවත් වෙනවා. ඒ වගේම ශාක පත්‍රවල මෘදු පටක තුල ජීවත් වෙමින් ඒ පටක කොටස් අනුභව කරමින් වාසය කරනවා. ඒ වගේම ඉහඳ පණුව ගන්න පුළුවන් විශේෂයෙන්ම සත්ව මලකුණු ආශ්‍රිතව තමයි ඒ මලකුණු වල ඇතුලේ ජීවත් වෙමින් ඒ උපස්තරය ආහාරයට ගනිමින් තමයි එයා ජීවත් වෙන්නේ. අපෙන් උදාහරණ මේ ප්‍රශ්නේ තුල අහන්නේ නැති නිසා අපි උදාහරණ ලියන්නේ නැහැ. යාන්ත්‍රණයේ සැකෙමින් ලියන්න කියනවා. ඒතර තමන් ජීවත් වන ආහාරය මත හෝ ආහාරය තුල වාසය කරමින් ඒ ආහාරය පරිභෝජනය කරමින් අනුභව කරමින් තමයි පෝෂණය සලසා ගන්න. ඒ තමයි උපස්තර බුදින්නන්ගේ භෝජන යාන්ත්‍රණය. එවනම් මම 28 වන ප්‍රශ්නයට යමු වෙනවා. දරුවනේ 28 වන ප්‍රශ්නය සතුන් අතර දක්නට ලැබෙන අන්‍යෝන්‍යාධාරී සම්බන්ධතාවයක් ලියන්න. ඒකට හොඳම උදාහරණය තමයි මේ රෝමාන්තකයන් සහ වේයන් වගේ ජීවීන්ගේ සතුන්ගේ ආහාර මාර්ගයේ වාසය කරන සෙලියුලෝස් ජීරක ශුද්ධ ජීවීන්. මෙතන විශේෂම කෙනෙක් ඉන්නවා ට්‍රයිකොනිම්පා කියලා ශුද්ධ ජීව විශේෂයක්. එයාව තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඒතර අපි අන්‍යෝන්‍යාධාරී සම්බන්ධතාවයට ලියන්න වෙන්නේ ඒ උදාහරණය. රෝමාන්තකයින්ගේ හා වේයන්ගේ ආහාර මාර්ගයේ ජීවත් වන සෙලියුලෝස් ජීරක ශුද්ධ ජීවී. දැන් අන්‍යෝන්‍යාධාරී සම්බන්ධතාවයකදී වෙන්නේ වෙනස් විශේෂ දෙකක ජීවීන් දෙදෙනෙක් අතර ඇතිවන පාරිසරික විද්‍යාත්මක සම්බන්ධයක්. මෙහිදී විශේෂ දෙකටම වාසි සැලසෙනවා. එතකොට මේ සෙලියුලෝස් ජීරක ශුද්ධ ජීවියට ලැබෙන වාසිය තමයි මේ ජීවියාට වාසස්ථාන සපයන්නේ මේ මහා ජීවීන් විසින් රෝමාන්තකයන් සහ වේයන්. එතකොට ඒ අයට ලැබෙන වාසිය තමයි සෙලියුලෝස් ජීර්ණය වඩාත් පාසු වෙනවා, කාර්යක්ෂම වෙනවා. අපි 29 වන ප්‍රශ්නයට යොමු වෙමු. 29 වෙනි ප්‍රශ්නය දරුවනේ අන්න ශ්‍රෝතයේ වූ පේශි වලින් ඉටුවන කාර්ය වෙන වෙනම ලියන්න කියනවා. දැන් අන්න ශ්‍රෝතයේ අන්න ශ්‍රෝත බිත්තියේ ඉහළින් පවතින්නේ කංකාල පේශි.
ඒවා ගිලීමේ ක්‍රියාවලියට දායක වෙනවා. ඊළඟට අන්න ස්රෝතයේ පහළින් පවතින්නේ සිනිඳු පේශි. ඒවා ක්‍රමාකුංචන චලන ඇති කරමින් ආහාර ඉදිරියට චලනය කරවන්න තල්ලු කිරීමට දායක වෙනවා. එවන අපිට ලියන්න පුළුවන් ඉහළින් වූ කංකාල පේශි මගින් ගිලීමේ ක්‍රියාවලිය සිදු කරනවා. පහළින් වූ සිනිඳු පේශි මගින් ක්‍රමාකුංචන චලන සිදු කරනවා. සිදු කර ආහාර ඉදිරියට පරිවහනය කරනවා. මේව තමයි අන්න ස්රෝතයේ පවතින පේශි වලින් ඉටුවන කාර්යයන් වෙන්නේ. එහෙනම් අපි 30 වෙනි ප්‍රශ්නයට යමු. මානව ආමාශයේ පිහිටීම ලියන්න කියලා කියනවා. මානව ආමාශයේ පිහිටන්නේ උදර කුහරයේ. මහ ප්‍රාචීරයට පහළින් තමයි පිහිටන්නේ. උදර කුහරයේ මහ ප්‍රාචීරයට පහළින්. ඒ වගේම උදර කුහරෙත් කොයි පැත්තේද? වම් පසට වන්නට තමයි පිහිටන්නේ. උදර කුහරේ මහ ප්‍රාචීරයට පහළින් වම් පසට වන්නට තමයි පිහිටන්නේ මානව ආමාශය. අපි 31 වන ප්‍රශ්නයට යමු. කණිකාමයේ සුදුරු දිරාණු නම් කරන්න. දරුවනේ දැන් මේ කණිකාමයේ සුදුරු දිරාණු කියලා අදහස් කරන්නේ සුදුරු දිරාණුවේ න්‍යෂ්ටිය හැරුණකොට ඉතුරු ප්ලාස්ම ප්‍රදේශය මේ වගේ තිත් සහිත ස්වභාවයක් කණිකාමයේ ස්වභාවයක් තියෙනවා නම් ඒවට තමයි අපි කියන්නේ කණිකාමයේ සුදුරු දිරාණු කියලා. ඉතින් මෙවැනි සුදුරු දිරාණු වර්ග තුනක් ඉන්නවා ඇත්තටම. එකක් තමයි නියුට්‍රොෆිල. වැඩිම ප්‍රතිශතයකින් ඉන්නේ නියුට්‍රොෆිල. ඊළඟට ඉන්නවා ඉයොසිනෝෆිල. ඒ වගේම අවසාන වශයෙන් බේසෝෆිල ඉන්නවා. මේ තමයි කණිකාමය සුදුරු දිරාණු විදිහට ඉන්නේ. නියුට්‍රොෆිල, ඉයොසිනෝෆිල සහ බේසෝෆිල. අපි 32 වන ප්‍රශ්නයට යමු. දැන් සුදුරු දිරාණු නැත්තම් ශ්වේතාණු වලින් ඉටුවන ප්‍රධාන කාර්යයන් මොනවද කියලා. එකක් තමයි දේහ ආරක්ෂණයට දායක වෙනවා. දේහ ආරක්ෂණයට දායක වෙනවා. දෙවැනි කාරණාව තමයි මේ ශුද්ධ ජීවීන් ජීර්ණය කරනවා. ශුද්ධ ජීවීන්ව ජීර්ණය කිරීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම නියුට්‍රොෆිල වගේ සෛල වලට මොනොසයිට වලට මේක පුළුවන්. ඒ වගේම බක්ෂ සෛලික පරිග්‍රහණ ක්‍රියාවලියක් සිදු කරනවා. බක්ෂ සෛලික පරිග්‍රහණය. මේ අනුව ශ්වේතාණු වල ප්‍රධාන කාර්යයන් තුනක් තියෙනවා. දේහ ආරක්ෂණයට දායක වෙනවා. ඒ වගේම ශුද්ධ ජීවීන් ජීර්ණය කරනවා. බක්ෂ සෛලික පරිග්‍රහණයට දායක වෙනවා. අපිට 33 වෙනි ප්‍රශ්නයට යොමු වෙන්නට පුළුවන්. පෙනහැලි ධාරිතා යනු මොනවාද? දරුවනේ පෙනහැලි පරිමා දෙකක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක එකතුවකට තමයි අපි කියන්නේ පෙනහැලි ධාරිතාවයක් කියලා. පෙනහැලි ධාරිතාවයන් කියන්නේ පෙනහැලි පරිමා දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක එකතුවක් තමයි පෙනහැලි ධාරිතාවයක් කියලා අදහස් කරන්නේ. අපි ලියමු. පෙනහැලි පරිමා දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක එකතුව එකතුවක් පෙනහැලි ධාරිතාවයක් නම් වේ.
තුළ පෙනහැලි ධාරිතාවයක් වෙන්න නම් පෙනහැලි පරිමා දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් එකතු වෙන්න ඕනේ. අපිට 34 වෙනි ප්‍රශ්නයට දැන් යොමු වෙන්නට පුළුවන්. 34 වන ප්‍රශ්නය. පෙනහැලි ධාරිතාවයන් නම් කරන්න. අපිට ප්‍රධාන පෙනහැලි ධාරිතාවයන් හතරක් මුණ ගැහෙනවා. ආශ්වාස ධාරිතාවය, කෘත්‍යානුගත ශේෂ ධාරිතාවය, ජීව ධාරිතාවය සහ මුළු පෙනහැලි ධාරිතාවය. මේ හතරේ නම් ලිවීම තමයි මෙතෙන්දී ප්‍රමාණවත් වෙන්නේ. අපි ලියමු. ආශ්වාස ධාරිතාවය, කෘත්‍යානුගත ශේෂ ධාරිතාවය, ජීව ධාරිතාවය, මුළු පෙනහැලි ධාරිතාවය. ආශ්වාස ධාරිතාවය, කෘත්‍යානුගත ශේෂ ධාරිතාවය, ජීව ධාරිතාවය සහ මුළු පෙනහැලි ධාරිතාවය තමයි පෙනහැලි ධාරිතාවයන් විදිහට අපිට නම් කරන්නට පුළුවන් වෙන්නේ. එහෙනම් දරුවනේ අපි 35 වන ප්‍රශ්නයට යමු වෙමු. යුරික් අම්ලය බැහැර කරන සත්වකාණ නම් කරන්න. දැන් යුරික් අම්ලය තමයි ජල ද්‍රාව්‍යතාවයේ ඊටාම අවම නයිට්‍රජනීය බහිස්රාවී ඵලය. ඒ නිසාම යුරික් අම්ලය බැහැර කිරීමේදී සිදුවන ජලහානිය හරිම අඩුයි. ඒ කියන්නේ ජල සංරක්ෂණ හැකියාව උපරිම මට්ටමක පවතිනවා. ඉතින් යුරික් අම්ලය බැහැර කරනවා උරගයන් පක්ෂීන්. ඒ වගේම භෞමික කෘමීන් සහ භෞමික ගොළු බෙල්ලන් මේ කාර්ය කරනවා. අපිට ලියන්න පුළුවන් උරගයන් පක්ෂීන් භෞමික කෘමීන් සහ භෞමික ගොළු බෙල්ලන් යුරික් අම්ලය බැහැර කරන සත්ව කාණ්ඩවලට නිදසුන් වශයෙන් අපිට නම් කරන්නට පුළුවන්. දරුවනේ 36 වන ප්‍රශ්නය. යුරික් අම්ල බහිස්රාවයේ අවාසි මොනවද? අවාසි තමයි යුරික් අම්ලය නිපදවීම සඳහා විශාල ATP ශක්තියක් වැය වෙනවා. එක අවාසියක්. අපි ඒක ඉස්සෙල්ලා ලියමු. යුරික් අම්ල සංශ්ලේෂණය සඳහා සාපේක්ෂව වැඩි ATP ශක්තියක් වැයවීම. සාපේක්ෂව වැඩි ATP ශක්තියක් වැයවීම. දෙවෙනි කාරණාව තමයි දැන් යුරික් අම්ලයේ බහිස්රාවයේදී සිදුවන කාබන් හානිය ඉතා අධිකයි. මොකද එක යුරික් අම්ල අණුවක් බහිස්රාවයේදී කාබන් පරමාණු 5ක් ඉවත් වෙනවා. දැන් ඊට වඩා යූරියා වල කාබන් හානිය අඩුයි. එක යූරියා අණුවක් බහිස්රාවයේදී කාබන් පරමාණු 1යි හානි වෙන්නේ. ඒ වගේම ඇමෝනියා බහිස්රාවයේදී කාබන් හානියක් කිසිසේත්ම වෙන්නේ නැහැ. ඒ අනුව යුරික් අම්ල බහිස්රාවයේදී අවාසියක් තමයි කාබන් හානි වීම. යුරික් අම්ල බහිස්රාවයේදී සාපේක්ෂව වැඩි කාබන් හානිවීමක් සිදුවේ. කාබන් හානිවීමක් සිදුවෙනවා. එහෙමනම් අපිට 37 වන ප්‍රශ්නයට යොමු වෙන්නට පුළුවන්. චාලක නියුරෝනවල කාර්යය කුමක්ද? චාලක නියුරෝන කාර්යය. දරුවනේ චාලක නියුරෝනවල කාර්යය තමයි මධ්‍ය ස්නායු පද්ධතියේ සිට කාරක අවයව ප්‍රතිචාර දක්වන කාරක අවයව වෙත ස්නායු ආවේග සම්ප්‍රේෂණය කිරීම. අපිට ඒක ලියන්න පුළුවන්. මධ්‍ය ස්නායු පද්ධතියේ සිට කාරක අවයව වෙත මධ්‍ය ස්නායු පද්ධතියේ සිට කාරක අවයව වෙත ස්නායු ආවේග සම්ප්‍රේෂණය කිරීම. මධ්‍ය ස්නායු පද්ධතියේ සිට කාරක අවයව වෙත
ස්නායු ආවේග සම්ප්‍රේෂණය කිරීම තමයි චාලක නියුරෝන වලින් ඉටුවන කාර්යභාරය වන්නේ. අපි 38 වන ප්‍රශ්නයට යමු වෙමු. ස්නායු පද්ධතිය හා සම්බන්ධ පොදු ආබාධ මොනවද? මෙහෙම පොදු ආබාධ කීපයක්ම තියෙනවා. එකක් තමයි හීනෝන්මාදය. හීනෝන්මාදය කියන්නේ ස්නායු පද්ධතිය සම්බන්ධ පොදු ආබාධ තත්ත්වයක්. ඊළඟ දේ තමයි විෂාදය කියන තත්ත්වය. අපි ડિප්‍රෙෂන් කියලාත් කියනවා. විෂාදය. ඒ වගේම ඇල්ෂයිමර් රෝගය. ඇල්ෂයිමර් රෝගය සහ පාකින්සන් රෝගය. පාකින්සන් රෝගය. මේ රෝග හතර ගැන තමයි අපිට විෂය නිර්දේශය තුල සාකච්ඡා කරන්නට තියෙන්නේ. ඒ වගේම ඉදිරි ප්‍රශ්න පත්‍රවලදී ඔබට මේ රෝග ගැන වෙනම ප්‍රශ්න මම ඉදිරිපත් කරමින් තමයි පිළිතුරු සාකච්ඡා කරන්නේ. දැනට අපි මේ ආබාධ හතරේ නම් වශයෙන් දැනගමු. එකක් තමයි හීනෝන්මාදය. හීනෝන්මාදය, විෂාදය, ඇල්ෂයිමර් රෝගය, සහ පාකින්සන් රෝගය. ඇල්ෂයිමර් රෝගය සහ පාකින්සන් රෝගය. යනු දරුවනේ අපි 39 වන ප්‍රශ්නයට යොමු වෙමු. 39 වන ප්‍රශ්නයට. 39 වෙනි ප්‍රශ්නය යොමු වන්නේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව දරුවනේ ලිංගාශ්‍රිත රෝග සම්බන්ධයෙන්. මේ ගොනෝරියා කාන්තාවගේ රෝග ලක්ෂණ මොනවද? දැන් ගොනෝරියාව වැළඳුණු පුරුෂයෙක්ගේ රෝග ලක්ෂණ වගේම අපි දැනගත යුතුයි ගොනෝරියා වැළඳුණු කාන්තාවගේ රෝග ලක්ෂණ. ඉතින් අපි එක්තරා ප්‍රශ්න පත්‍රයකදී සාකච්ඡා කළා ගොනෝරියාව වැළඳුණු පුද්ගලයෙක්ගේ රෝග ලක්ෂණ මොනවද කියලා. දැන් අද ප්‍රශ්න පත්‍රය තුලදී කාන්තාවකගේ රෝග ලක්ෂණ මොනවද? එකක් තමයි ඇයගේ පැලෝපිය නාල සැරව වලින් පිරෙන්න පුළුවන්. ඒ වගේම ඇය වඳභාවයට පත් වෙන්නත් පුළුවන්. ඉතින් මේ කාරණා දෙක තමයි ලියන්න තියෙන්නේ. පැලෝපීය නාල සැරව වලින් පිරීම, ඒ වගේම වඳභාවය. එමනම් ගොනෝරියා වැළඳුණු කාන්තාවගේ ප්‍රධානම රෝග ලක්ෂණ දෙක තමයි පැලෝපිය නාල සැරව වලින් පිරීම සහ ඇය වඳභාවයට පත් වෙන්නට පුළුවන්. දරුවන් ලැබීමේ නොහැකියාවකට පත් වෙන්නට පුළුවන්. ඉතින් අපි 40 වෙනි ප්‍රශ්නයට යමු වෙමු. 40 වෙනි ප්‍රශ්නය යොමු වෙන්නේ මේ කශේරුකා සම්බන්ධයෙන්. ග්‍රයිවී කශේරුකා වල විශේෂ ලක්ෂණ මොනවද? දරුවනේ අපිට මුණ ගැහෙන කුඩාම කශේරුකා තමයි ග්‍රයිවී කශේරුකා. මේ ග්‍රයිවී කශේරුකා වල කශේරුකා දේහයත් සාපේක්ෂව කුඩාම කශේරුකා දේහයක් තමයි තියෙන්නේ. ඒ වගේම මේ ග්‍රයිවී කශේරුකා වල තීර්යක් ප්‍රසර යුගලේ අපිට කුඩා සිදුරු දෙකක් දකින්න පුළුවන්. ඒවට අපි කියන්නේ කශේරුක දමනි නාල කියලා. ඒව හරහා කශේරුකාවේ තුලින් ගමන් කරන දමනි නාල පවතිනවා. දමනි පවතිනවා. ඒ වගේම ස්නායු මාර්ග කණ්ඨකයේ විශේෂත්වයකුත් තියෙනවා. ද්විබින්න ස්වභාවයක් දකින්න පුළුවන්. ඉතින් මේ කාරණා ටික අපි එකතු කරන්නට ඕනේ. කුඩාම කශේරුකා වර්ගයයි කුඩාම කශේරුකා වර්ගය. ඊළඟට කියන්න තියෙන කාරණාව තමයි කශේරුක දේහය සාපේක්ෂව කුඩාම කශේරුකා වර්ගය. ඒකත් අපිට කියන්න පුළුවන්. සාපේක්ෂව කුඩාම කශේරුකා දේහයක් දරන කශේරුකා වේ. සාපේක්ෂව කුඩාම කශේරුකා දේහයක් දරන කශේරුකා වෙනවා. ඒ වගේම තීර්යක් ප්‍රසර යුගලේ සිදුරු දෙකක් දකින්න පුළුවන්. තීර්යක් ප්‍රසර යුගලේ ජිද්‍ර දෙකක් පවතී. ඒවා කශේරුක දමනි නාල වේ. මේ තුලින් කශේරුක දමනි ගමන් කරයි. ඒ වගේම ස්නායු මාර්ග කණ්ඨකයේ ද්විබින්න ස්වභාවයකින් යුක්තයි.
ස්නායු මාර්ග කණ්ටකය ද්විභින්න ස්වභාවයකින් යුක්ත වේ. ද්විභින්න ස්වභාවයකින් යුක්ත වේ. එමනම් දරුවනේ අපි 40 වෙනි ප්‍රශ්නය ඊටාම හොඳින් සාකච්ඡා කළා. අපිට 41 වන ප්‍රශ්නෙට දැන් යොමු වන්නට පුළුවන්. නිලීන ඇලීලය යනු කුමක්ද? නිලීන ඇලීලය කියන්නේ විෂම යුග්මක අවස්ථාවේදී රූපානුදර්ශය කෙරෙහි කිසිදු හැඳිනිය හැකි බලපෑමක් කළ නොහැකි ඇලීලයක් ඉන්නවනේ. දැන් මෙන්න මේ අවස්ථාව ගන්නකෝ. capital T simple T. මෙන්න ප්‍රවේණි දර්ශයක් තියෙනවා. මේකට දාලව රූපානුදර්ශයේ මේ ශාකයේ උසයි. එතකොට මේ වෙලාවේදී මේ විෂම යුග්මක අවස්ථාවේදී උස කියන රූපානුදර්ශය කෙරෙහි කිසිම හැඳිනිය හැකි තරම් කිසිදු බලපෑමක් කරන්න මේ ඇලිලයට බෑ. අන්න එවැනි ඇලිලයකට අපි කියන්නේ නිලීන ඇලිලයක් කියලා. හරිම සරලයි. හරි අපි ලියමු. විෂම යුග්මක අවස්ථාවේදී විෂම යුග්මක අවස්ථාවේදී රූපානුදර්ශය කෙරෙහි කිසිදු හැඳිනිය හැකි බලපෑමක් සිදු නොකරන ඇලීලය නිලීන ඇලීලයයි. විෂම යුග්මක අවස්ථාවේදී රූපානුදර්ශය කෙරෙහි කිසිදු හැඳිනිය හැකි බලපෑමක් සිදු නොකරන ඇලීලය තමයි නිලීන ඇලීලය කියලා කියන්නේ. ඒතර capital T simple T අතරින් simple T කියන්නේ නිලීන ඇලීලය. capital R simple R අතරින් මේ simple R කියන්නේ නිලීන ඇලීලය. අපේ 42 වන ප්‍රශ්නයට යොමු වෙමු. 42 ප්‍රමුඛ ගති ලක්ෂණය anu කුමක්ද? හරිම සරලයි. ප්‍රමුඛ ඇලීලයෙන් නිරූපණය කරන ඇති කරන ගති ලක්ෂණය තමයි ප්‍රමුඛ ගති ලක්ෂණය කියන්නේ. ප්‍රමුඛ ඇලීලයෙන් ඇති කරන ගති ලක්ෂණය ප්‍රමුඛ ලක්ෂණයයි. ප්‍රමුඛ ගති ලක්ෂණයයි. ප්‍රමුඛ ඇලීලෙන් ඇති කරන ගති ලක්ෂණය අපි හඳුන්වන්නේ ප්‍රමුඛ ගති ලක්ෂණය කියලා. 43 වන ප්‍රශ්නයට යොමු වෙමු. දරුවනේ DNA ප්‍රතිවලිත වීම යනු කුමක්ද? DNA ප්‍රතිවලිත වීමක් කියලා අදහස් කරන්නේ මේ ද්විත්වදාම DNA පිටපත් කරලා සර්ව සම DNA අණු දෙකක් නිපදවීම තමයි DNA ප්‍රතිවලිත වීම කියලා අදහස් කරන්නේ. අපි ලියමු. ද්විත්වදාම DNA අණුවක් පිටපත් කර සර්ව සම DNA අණු දෙකක් සෑදීමේ ක්‍රියාවලිය. ද්විත්වදාම DNA අණුවක් පිටපත් කර සර්ව සම DNA අණු දෙකක් සෑදීමේ ක්‍රියාවලිය තමයි DNA ප්‍රතිවලිත වීම කියලා අදහස් කරන්නේ. එහෙනම් අපි 44 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. දරුවනේ 44 වෙනි ප්‍රශ්නේ යොමු වෙන්නේත් අණුක ජීව විද්‍යාව ඇසුරෙන්මයි. ක්‍රොමැටින් කියන්නේ මොනවටද? ක්‍රොමැටින් කියන්නේ සූන්‍යෂ්ටික සෛලවල න්‍යෂ්ටියේ පවතින DNA සහ හිස්ටෝන් ප්‍රෝටීන සංකීර්ණ වලට තමයි ක්‍රොමැටින් කියලා කියන්නේ. සූන්‍යෂ්ටික සෛලවල න්‍යෂ්ටියේ පවතින DNA සහ හිස්ටෝන් ප්‍රෝටීන සංකීර්ණ වලට තමයි ක්‍රොමැටින් කියන්නේ. හරිම සරලයි. සූන්‍යෂ්ටික සෛලවල න්‍යෂ්ටියේ පවතින DNA හා හිස්ටෝන්
ප්‍රෝටීන සංකීර්ණ ක්‍රොමැටින් වේ. ක්‍රොමැටින් වේ. සූන්‍යෂ්ටික සෛලවල න්‍යෂ්ටියේ පවතින DNA සහ හිස්ටෝන් ප්‍රෝටීන සංකීර්ණ වලට තමයි අපි ක්‍රොමැටින් කියලා කියන්නේ. එමනම් අපි 45 වෙනි ප්‍රශ්නයට යමු. ඒකදේශික විශේෂයක් යන්න හඳුන්වන්න. දරුවනේ යම් රටක හෝ ප්‍රදේශයක ස්වභාවිකව හමුවන ලෝකයේ වෙනත් කිසිදු රටක හෝ ප්‍රදේශයක ස්වභාවිකව හමු නොවන විශේෂ තමයි ඒකදේශික විශේෂ කියන්නේ. දැන් ලෝකේ වෙන රටක සත්වෝද්‍යානයක උද්භිත උද්‍යානයක යම්කිසි ශාකයක් සතෙක් ජීවත් වුණොත් ඒකදේශික වෙන්නේ නැහැ. මොකද එක රටක පමණයි මෙයා ස්වභාවිකව මුණ ගැහෙන්නේ. වෙන රටක සත්වෝද්‍යානයක උද්භිත උද්‍යානයක හිටියා කියලා වැඩක් වෙන්නේ නැහැ. අපි කියන්නේ වෙනත් රටකත් දරුවනේ එහෙමනම් එයා ස්වභාවික පරිසරයේ ඉන්න ඕනේ. එහෙම නැත්තම් එයා ඒකදේශිකයි තමයි. අර මුල් රටට ඒකදේශික වෙනවා. ඒ අනුව අපිට ලියන්න පුළුවන් මෙන්න මේ පරිදි යම් රටක හෝ ප්‍රදේශයක ස්වභාවිකව හමුවන ලෝකයේ වෙනත් කිසිදු රටක හෝ ප්‍රදේශයක ස්වභාවිකව හමු නොවන විශේෂ. තොර යම් රටක හෝ ප්‍රදේශයක ස්වභාවිකව හමුවන ලෝකේ වෙනත් කිසිදු රටක හෝ ප්‍රදේශයක ස්වභාවිකව හමු නොවන විශේෂ තමයි දරුවනේ අපි ඒකදේශික විශේෂ කියලා අදහස් කරන්නේ. අපි 46 වෙනි ප්‍රශ්නෙට යමු. ඒකදේශික විශේෂ සඳහා නිදසුන් ජීවීන් ලියා දක්වන අපිට 4 දිනක් ලියන්න පුළුවන්. ශ්‍රී ලංකාවට ආවේනික ඒකදේශික විශේෂ. අපි එක සමාජිකයෙක් තමයි අපි මුලින්ම ශාක ලිව්වොත් ඩිප්ටෙරෝකාපස් සෙලනිකස් හොර ශාකය ගන්න පුළුවන්. හොර ශාකය. ඩිප්ටෙරෝකාපස් සෙලනිකස් ඩිප්ටෙරෝකාපස් සෙලනිකස් ගන්න පුළුවන් හොර ශාකය. ඒ වගේම අපිට ගොරක ශාකය ගන්න පුළුවන්. ගාසීනියා ක්වේසිටා ගොරක. ගාසීනියා ක්වේසිටා. ඒ වගේම අපිට බුලත් හපය කියන මත්ස්‍ය විශේෂය ගන්නත් පුළුවන්. ඒකදේශික සත්ව විශේෂයක් බුලත් හපය. බුලත් හපයගේ විද්‍යාත්මක නාමය දරුවනේ පන්ටියස් නිග්‍රොෆේසියාටස්. පන්ටියස් නිග්‍රොෆේසියාටස්. ෆන්ටියස් නිග්‍රොෆේසියාටස්. ඒ වගේම අපිට ගන්න පුළුවන් උණහපුලුව ලෝරිස් ටර්ඩිග්‍රාඩස්. උණහපුලුව. ලෝරිස් ටර්ඩිග්‍රාඩස්. ලෝරිස් ටර්ඩිග්‍රාඩස් තමයි උණහපුලුව කියලා කියන්නේ. දැන් ඒකදේශික විශේෂ සඳහා සාමාන්‍ය නම් වගේම ඔබ අනිවාර්යෙන්ම විද්‍යාත්මක නාමයනුත් දැනගත යුතුයි. විභාගෙදි මේවා ලියන්නට આવොත් ඔබට ලියන්නට සිදු වෙනවා. එhmenan අපි 47 වන ප්‍රශ්නයට යමු වෙමු. පහතරට නිවර්තන වැසි වනාන්තරවල පිහිටීම ලියන්න. දරුවනේ පහතරට නිවර්තන වැසි වනාන්තර තියෙන්නේ ශ්‍රී ලංකාවේ නිරිත දිග ප්‍රදේශයේ තෙත් කලාපයේ ඒ වගේම උසින් මීටර් 900ට අඩු ප්‍රදේශවල. පහතරට නිරිත දිග තෙත් කලාපයේ උසින් මීටර් 900ට අඩු ප්‍රදේශවල. ශ්‍රී ලංකාවේ පහතරට නිරිත දිග දිශාවේ
මීටර් 900ට උසින් අඩු ප්‍රදේශවල මීටර් 900ට උසින් අඩු ප්‍රදේශවල තමයි පහතරට නිවර්තන වැසි වනාන්තර පිහිටලා තියෙන්නේ. අපි 48 වන ප්‍රශ්නයට යමු. 48 වෛරොයිඩ යනු මොනවද? තරුණේ වෛරොයිඩ කියන්නේ කුඩා නග්න RNA වලින් සමන්විත ව්‍යුහ නැත්නම් කොටස්. කුඩා නග්න RNA වලින් යුත් ව්‍යුහ. මේවට විශේෂ ආවරණයක් දකින්න ලැබෙන්නේ නැහැ. ප්‍රෝටීනමය ආවරණයක් දකින්න ලැබෙන්නේ නැහැ, පිහිටන්නේ නැහැ. 49 වෙනි ප්‍රශ්නයත් වෛරොයිඩ වලට අදාළයි. වෛරොයිඩ මගින් කුමන ජීවි කාණ්ඩයක් ආසාදනය වේද? විශේෂයෙන්ම වෛරොයිඩ මගින් ආසාදනය වෙන්නේ ශාක. ශාක ආසාදනය කරන කාණ්ඩයක් තමයි වෛරොයිඩ කියන්නේ. ශාක ආසාදනය වේ. වෛරොයිඩ මගින් ආසාදනය වෙන්නේ ශාක. අපි 50 වන ප්‍රශ්නයට යොමු වෙමු. බරවා රෝග වාහකයාගේ අභිජනන ස්ථාන මොනවද? දරුණේ බරවා රෝග වාහකයාගේ අභිජනන ස්ථාන විදිහට සලකන්න පුළුවන් දූෂිත ජලාශය, අවහිර වෙච්ච කාණු පද්ධති, කැඩුණු වැසිකිලි වලවල්, ඒ වගේම පොල්ලෙලි වලවල්. මේ ආශ්‍රිතව තමයි බරවා රෝග වාහකයා බිත්තර දැමීම කරන්නේ, අභිජනන ස්ථාන වෙන්නේ. අපි ඒ ටික ලියමු. දූෂිත ජලාශ, අවහිර වූ කාණු, කැඩුණු වැසිකිලි වලවල්, ඒ වගේම පොල්ලෙලි වලවල්. පොල්ලෙලි වලවල්. මේවා තමයි බරවා රෝග වාහකයාගේ අභිජනන ස්ථාන වෙන්නේ. ඒ අනුව දරුවනේ 13 වන ප්‍රශ්න පත්‍රයේ සියලුම ප්‍රශ්න මේ වන විට සාකච්ඡා කර අවසන්. මේ වන විට ඔබට ප්‍රශ්න 650ක් මම සාකච්ඡා කරලා අවසන් කරලායි තියෙන්නේ. ඉතින් අපි ඉදිරි ප්‍රශ්න පත්‍රවලදී තවත් මේ හා සමගාමීව අලුත්ම ප්‍රශ්න සාකච්ඡා කිරීමට නියමිතයි. ඒ සමග ඔබට එකතු වන්නට පුළුවන්. එතෙක් ඔබට සුබ දවසක්.